now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශ ලයිව් at 12 සමගින් මම නිමේෂ් විජේසූරිය මම තරණී මේකලා යටිකම්මන අදත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත අධික ජීවන වියදම පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ විරෝධතාවක නැවෙන් ගොඩබෑ ගෑස් බෙදාහැරීම ආරම්භයි. දිනකට ගෘහස්ත ගෑස් සිලින්ඩර 1,20,000ක් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම කියයි. පිරවුම්මල් අසල අදත් උණුසුම්. ප්‍රදේශ කිහිපයක ඉහළ ගිය තෙල් මිලට විරෝධය පළ කරමින් පන්දම් විරෝධතා. ජනතා විරෝධය මැද නැවතු සුපිරි රියපෙළපාලිය බලපත්‍ර කොන්දේසිත් කඩලා පොලිස් මූලස්ථානය කියයි. 1000cc බයික් කෙනෙකුට කොහොල්ලනවා. පොලිසිය මත මේකට අවසර දීලා තියෙනවද? රැලියකට අවසර තියෙනවා. නාවල ඉන්ධනහලක කොල්ලයක්. කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා ගමන් ගනිමින් තිබූ සුකොපභෝගී රියපෙළපාලියකට මාදම්පේ ප්‍රදේශයේදී දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා. මේ විරෝධතා හමුවේ පොලිසිය පියවරගෙන තිබුණේ අදාළ රියපෙළපාලිය අතර මගින් අත්හිටුවීමටයි. යතුරුපැදි සමාජයක් විසින් සංවිධානය කර තිබූ රියපෙළපාලියක් ඊයේ මෙලෙස මාදම්පේ හරහා ගමන් ගනිමින් තිබුණා. මෙච්චර ප්‍රශ්න තියෙද්දි මොම් බලන්න පිස්සු කෙල්ලේ නැටි. ආතල් එක කොහොමද කියලා බලන්නකො. ඔව් ඔව් ඒක තමයි මෙවට තෙල් කොයින්ද? සම්පා ගානේ. කෙසේ වෙතත් ඊට මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විරෝධය පළ කළා. 1000cc, 1500cc unregistered bicycle පොලිමට 500,000ක් විතර bicycle මාස් එකක් නැතත් අල්ලනවා. දැන් ඒතකොට මේ 1000cc බයික් කෙනෙකුට 1000cc බයික් කෙනෙකුට කොහොම අල්ලනවා? එක සැරයක් දෙසරයක් නෙමෙයි 10 සැරයක් විතර දැන් bicycle set එක එහාට මෙහාට යනවා. මේ රේස් කරන අපිට ගහන්න පෙට්‍රල් ටික ගන්න ඩීසල් ටික ගන්න. පුදුම බලයක් ගන්න යකෝ මිනිහෙකුට අයින්තක මිනිතුර කණ්ඩ ටික ගන්න. ඔව්. කණ්ඩ ටික මුම්මේ රේස් කරනවා මේ මේන් රෝඩ් එකේ. පොලිසිය මත මේකට අවසර දීලා තියෙනවද? දැන් මාවත් හැප්පෙන්නේ ගියා. අඹෙද්දි. රැලියකට අවසර රැලියකට මේ විරෝධතා හමුවේ සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම මත පෙළපාලිය නතර කරවීමට පොලිසිය පියවර ගත්තා. මේ පිළිබඳව අද නිවේදනයක් නිකුත් කළ පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිසියෙන් නියමිත බලපත්‍රයක් ලබාගෙන රථ පෙළපාලිය සංවිධානය කෙරුණද නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇතනම් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවයි. රිපෝටර් කෙනෙක්. ඔව්. මේ පොලිසියෙන් අහන්න. යතුරුපැදි කරුවා වෙනුවෙන් යන්න අපි සමාජයට සේවයක් කරනවා. ඔයා යන්න. ඒ දාන්න මහත්තයා වැරදි විතරක්ම දාන්නත් එපා. කල්පිටිය සිදුවීම සම්බන්ධයෙන් මේ වෙන විට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? සිදුවීම පුද්ගලික යතුරුපැදි සමාජයක් ඔවුන් මහරගම අපේක්ෂාරෝහලට මුදල් පරිත්‍යාගයක් කරලා ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීමේ සමාජ සේවා කටයුත්තක යෙදෙන්න යනවා. ඒට සමගාමීව යතුරුපැදි සවාරියක් සංවිධානය කරනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය දෙන්න කියන ඉල්ලීමේ පොලිස් මුලස්ථානෙන් ඔවුන් සිදු කරලා තිබුණේ. සඳහා අවසර දීලා කොන්දේසි මත. ඒ නිත්‍යානුකූලව ඔවුන් මීරිගම සිට කල්පිටිය දක්වා කල්පිටිය සිට අනුරාධපුර දක්වා යන්න තමයි ඔවුන් මේ සඳහා මේ අතර සංචාර සූදානම් කරලා තිබුණේ. නමුත් මේදී මහජනතාවගෙන් යම් විරෝධයක් එල්ල වුණා මේ සම්බන්ධව. ඒකම ඔවුන් යම්කිසි කොන්දේසි උල්ලංඝනය කිරීමකුත් අපිට නිරීක්ෂණය වුණා. ඒ නිසා අපි කල්පිටිය සිට අනුරාධපුර දක්වා යන ගමන අපි නතර කරලා තියෙනවා. මේ නිරීක්ෂණය වුණාම යම්කිසි ආකාරයක නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරලා තියෙනවා. උන්ට එරෙහිව නීති අනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවා. පසුගියදා ගෑස් බෙදාහැරීමේ කටයුතු නවතා දමා තිබූ ලිට්‍රෝ සමාගම අද උදෑසන සිට යළි බෙදාහැරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. ගෘහස්ත ගෑස් සිලින්ඩර 1,20,000ක් පමණ වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පවතින ගෑස් හිඟය පහව යනු ඇති බවයි එම සමාගම අපේක්ෂා කරන්නේ. කොළඹ වරායාසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකා දෙකෙන් එක් ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා. ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ප්‍රමාණයක් මුතුරාජවැල ගෑස් පර්යන්තය වෙත පොම්ප කරන ආකාරය අද පෙරවරුවේ දැකගත හැකි වුණා. ඒ අනුව අද දිනේ සිට දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම ආරම්භ වුණා. කෙසේ වෙතත් අද පෙරවරුව වන විටත් ගෑස් අලෙවිසල් ඉදිරිපිට ජනතාව පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්. වාඩ්ලා ඉන්න උදේ 5 ඉඳලා. අර ගෙසින් සැප දෙන්න අපි කන කට්ටක් කියලා තමයි කියන්නේ. බැරනම් යන්න ගන්නනේ අපි හරි පවක් ගෙවන්නේ අපේ කාලේ පාරටමයි. ජීවිතේටවත් මෙහෙම අපි පොලිමේ හිටියේ නෑ මේ වයසට. අවුරුදු 60 ගාණක් වෙනවා. ගෑස් නැවාවට මෙතනට බඩු ආවේ නෑනේ. එමෙන්ම පෙට්‍රල් සහ දැවිතෙල් අඩංගු නෞකා දෙකක ඉන්ධන ගොඩබෑමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන්දියන් අය ආධාර යටතේ ලැබෙන පළමු ඉන්ධන තොගය එළඹෙන ඉරිදා ලැබීමට නියමිත බවයි ඊයේ බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ. නොවිසඳුණු ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ රාත්‍රියේ මෙන්ම අදත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවතියා. මොනා කියන්නද හොඳටම සැප තමයි. හැමෝම කියන පොලින් නෑ අර මේව නෑ කියලා කිව්වට ඇති දෙයක් නෑනේ මේකේ. ලැජ්ජයි මහත්තයෝ මුන් අපි වත් කරේ. අපි ලැජ්ජ වෙන මුන් ගැන. මේ අතර ඊයේ කැස්බෑව ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෑස් සහ ඉන්ධන හිඟේ හේතුවෙන් මේ වන විට කෘෂිකර්මාන්තය ඇතුළු ආර්ථික ශ්‍රේෂ්ඨ රැසකට බලපෑම එල්ල වී තිබෙනවා. මේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල පීඩාවටපත් ගොවි ජනතාව පළ කළ අදහස්. අතින් කපන්නේ තෙල් ගන්න පෝලිම. මෙන්න අනිත් කුඹුරේ ආදාන වීමිටි 10යි 15යි පුළුවන්. ඉතින් මෙන්න අතින් ධම්මලා කප්පනවා. බලන්න කොල්ලොංග පඩි කොහොමද වගේ ගෙව්වේ? ඉතුරු වෙන්නේ මොනවද ගොයියට? තෙල් ගහන්න විදිහක් නෑ තෙල් ගෙනත් දෙන්න කියනවා. තෙල් අපි කොහොමද ගිහින් ගන්න? සෙඩ් වලට ගිහම තෙල් නෑ ගන්න. ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ? මේ ළමයිට කැඳ හරි බොන්න මේක දැන් කපලා ගෙනින් දෙන්න එපා. මම වැඩ කරන මගේ කුඹුරේ කවන ආපු මැෂින් එකට මේ ආරං ආවේ. තාම මැෂින් එක කුඹුරේ දැන් වහිනවා. ප්‍රධාන ආධාර දෙනවා අඩම්මනම් ඔය මුකුත් මගුල් නෑ. ආර්ථික මධ්‍යස්ථානවල දෛනික කටයුතු වලටද ඉන්ධන හිඟේ දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. හෝටල් ටික වහලා ඩීසල් ප්‍රශ්න නිසා කඩිනම් විසඳුම් ලබා දීලා නැවතත් ගොවි ජනතාවටත් ඒ වගේම පාරිභෝගික මහතුන්ටත් ව්‍යාපාරිකයන්ටත් සහනයක් සලසන්න. එන්න වාහනේ බය මං උනත් මේ පොලිමේ තමයි පැට්‍රල් ටිකක් ගාගෙන ආවේ. ගෑස් නෑ තෙල් නෑ. මේ තෙල් නැති එකයි ගෑස් නැති එකයි අපි ආර්ථික මධ්‍යස්ථානයේ ගොවියන් ගොවි නිෂ්පාදන අලෙවි කටයුතු කරන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ අතර අදත් දිවයිනම ආවරණය වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජනෝපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට උදෑසන 8 සිට සවස 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ එතැන් සිට රාත්‍රී 11 දක්වා පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. P සිට W දක්වා කලාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක්ද එතැන් සිට රාත්‍රී 10 දක්වා පැය 1යි මිනිත්තු 15ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි එම කොමිසම අවසර ලබා දී ඇත්තේ. පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ දිවයින පුරා පසුගිය දින කිහිපය පුරා විරෝධතා සංවිධාන කර තිබූ අතර ඊයේ සහ අද දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා. පවතින විදුලි ඉන්ධන ගෑස් අර්බුදය මත මේ වන විට දිවයිනේ ශ්‍රේෂ්ඨ රැසක් දැඩි අර්බුදයකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය කාලය පුරා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබූ අතර ඊයේ දිනේත් ප්‍රදේශ කිහිපයක එවැනි විරෝධතා සංවිධාන කර තිබුණා. පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ ආණ්ඩුව වෙත විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ ජනතාවද ඉටිපන්දම් දල්වමින් නිහඬ විරෝධතාවක නිරත වුණා. මේගොල්ලන්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ සැලසුමක් නොමැතිකම අඳුරේ අතපත ගාමින් මේ කටයුතු කිරීමෙන් මේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ. මේක ඊටාම පහළ මට්ටමේ අගාධයක් දක්වා ගමන් කරනවා. රටටම කැඳ නෑ මහත්තයෝ. මැදපන්ති මිනිස්සු දුක් විඳිනවා. ඉවසීමේ සීමාවක් තියෙනවා. අපිට තවදුරටත් ඉවසන්න බෑ. enough is enough. මේ අතර වෙනසක් සඳහා තරුණ ව්‍යාපාරය විසින් ඉන්ධන හිඟය, ගෑස් හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහිව ඊ රාත්‍රියේදී පන්දම් දල්වමින් විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. හොඳටම තොපි දැන් නම් සපයිද
අපේ මිනිස්සුන්ට දීලා තියෙන ඡන්දයිතේ විතරයි. ඡන්දෙන් කරන්න පුළුවන් දේවල් ඉතාමත් සීමිතයි. කතරේ ගහලා ගෙදරට ඇවිල්ලා බකඩි ළඟ ඉන්න කෙනේ වැඩේ. කතරේ ගහලා යවුවනම් මේ වැඩේ කරන්නේ නැත්නම් උන්ව නැවත කැඳවීමේ බලෙත් අපිම ගන්න ඕන. හැබැයි ඒ ප්‍රශ්නේ වෙනුවෙන් කතා කරන්න එක පාර්ශවයකට බාර දීලා තව පාර්ශවයක් ප්‍රේක්ෂක වෙලා හරියන්නේ නැහැ. මේක අපි ඔක්කොම එකතු වෙන්න ඕන. පවතින ඉන්ධන හිඟේ සහ ඉන්ධන මිල ඉහළ යාම මත තමන්ට සිය වෘත්තිය සිදු කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව පවසමින් අද පයාගල ප්‍රදේශයේ දීවර ජනතාව විරෝධතාවයෙන් නිරත වුණා. ජීවත් වෙච්ච තුන්ගේල කා මිනිස්සු අද එක වේලක්වත් කන්න බැරුව අද මිනිස්සු අහමතේ ඉන්නේ. ඡන්දයක් කිට්ටු වෙනකොට ඉතින් දුප්පත් මිනිස්සයා බේන්නේ. කරන්න බැරි නම් අනිවාර්යෙන් දීලා යන්න. මේ අතර සමගිතන බලවේගයේ විසින් බලපිටිය ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ අන්ධයන්ට මේවා මේ බීරන්ට මේවා ඇහෙන්නේ යහපාලනෙන් තිබු යුගයට හද පාර ආවා රජෙක් 69 ලක්ෂෙන් තෝරා දැන් බැලුවාම වැටෙනවා කඳු ලැලිරුරා සිරිලක් බිමට වය ධම්ම සංකාරා. අධික ජීවන වියදම පහත හෙලීම යුගතන වී ගිවිසුමට විරෝධය පළ කිරීම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමින් සමාජවාදී තරුණ සංගමය අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කළා. මරදාන ටෙක්නිකල් මන්සන්දේ නැරඹි පෙළපාලිය මේ වන විට පිටකොටුව හා කොටුව ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටිනවා. කටුවන ජාතික පාසලේ සිසුන් පිරිසක් රැගෙනෑමෙන් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වූ බස් රථයේ සිටි සිසුන් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ප්‍රපාතයකට පෙරළී යාම වැළැක්වීම සඳහා රියදුරු උත්සාහ දරා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. කටුවන ජාතික පාසලේ සිසුන් පිරිසක් නියඳගල ආරණ්‍ය සේනාසනයට ගොස් ආපසු එමින් සිටියදී කඳුගල ඉඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරකට මුහුණ දී තිබුණා. මව්පියන් සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා වලස්මුල්ල මූලික රෝහලට සහ කිරම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණා. රෝහල් ගත කෙරෙනු පුද්ගලයන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් ඊයේ පස්වරුවේම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවුණා. අප වාර්තාකරු සඳහන් කළේ වලස්මුල්ල මූලික රෝහලේ සිටි තුවාලකරුවන්ගෙන් තවත් 11 දෙනෙකු මේ වන විට තංගල්ල මූලික රෝහලට සහ මාතර මහ රෝහලටද මාරු කර යැවීමට කටයුතු කර ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බස් රථය අදාළ ප්‍රදේශය පසු කරමින් සිටියදී කිසියම් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් රියදුරු රථය ප්‍රපාතයට පෙරළීම වැළැක්වීම සඳහා මාර්ගයේ ආසන්නයේ තිබූ ගල් පර්වතයක බස් රථය වැදීමට සලස්වා ඇති බවටද පොලිසිය සැක පළ කරනවා. මේ අතර ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස ගිනිගැනීමට ලක්ව තිබුණේ අනුරාධපුර සිට මහනුවර බලා ගමන් ගන්මින් තිබූ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයක්. මේ අතර සූරිය වැව කිරිබ්බන්වැව ආර ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ජීප් රථයක් ඊයේ ඇලකට පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් ජීප් රථය පැදවූ පුද්ගලයාට සුළු තුවාල සිදු ඇති අතර ජීප් රථයට දැඩි හානි සිදු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපරීක්ෂාකාරී රිය ධාවනය මේ අනතුරට හේතුව බවයි සෙවණගල පොලිසිය පවසන්නේ.
බෙන්ගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩුපීඩන කලාපය නිසා දීවරීන්ට නිකුත් කළ අනතුරු වැඟවීම තවදුරටත් පවතින බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි දැක්වෙන්නේ නැවත දැනුම් දෙනතුරු දීවරීන් නිරිතදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නොයා යුතු බවයි. බෙංගාල බොක්ක නිරත දෙක කොටසට වන්නට වර්ධනය වූ අඩුපීඩන කලාපය ලබන 21 වෙනිදා වන විට සුළුකුණාටුවක් බවට පත්වී අන්දමන් දූපත් දෙසට ගමන් කරනු ඇති බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් නිරත දෙක දෙසින් දීවර කටයුතු වලට නොයන ලෙස දීවරයින්ට උපදෙස් දුන්නේ ඊයේ දිනේදී. අද දිනට අදාළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට කොළඹ සහ අම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර ඊයේ දිවයින තුලද ප්‍රදේශ කිහිපයක තද වැසි ඇති වුණා. මේ ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව දක්නට ලැබුණු තත්ත්වයයි. අද පසරු දෙකෙන් පසුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම වැසි සබරගමුව මධ්‍යම දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් විට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි බවට පත්විය හැකි බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ සඳහන් වෙන්නේ. This is live at 12. යලිත් අවධානය දේශීය පුවත් වෙත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ කතාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළ කර තිබුණා. මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඒ පිළිබඳව දැක්වූ අදහස්. කතාව කෙටි වුණාට රටේ ජනතාවට දෙන්න ඕන පණිවිඩය ඊටාම සරලව සහ තේරෙන විදිහට එතුමා තමන්ගේ ප්‍රකාශය හරහා ලබා දුන්නා. සජිත් ප්‍රේමදාසටවත් එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකටවත් එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ රූකඩ වෙන්න හදන නායකයන්ටවත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රශ්නයෙන් අපේ රට ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ යුද්ධ දිනපු මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන රජයකට. ඒ නායකත්වය අද ලබා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඊටාම පැහැදිලිව අපි කියනවා රටේ ජනතාවට විශ්වාසය තියන්න අපි සාමූහිකව එකතු වෙමු. සාමූහිකව එකතු වෙලා මේ ප්‍රශ්නයට උත්තර හොයාගමු. රාජ්‍ය නායකයා ජාතිය අමතලා හැමෝම අහනවා මොනවද කිව්වේ කියලා. අපි ප්‍රධාන වශයෙන්ම ජනතාවට අවංක වෙන්න ඕන. ජනතාවට අවංක වෙලා ප්‍රකාශ කරන්න අවංකදී. මේක මට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. මම දන්නේ නැහැ මේ ප්‍රශ්න. මගෙන් මේවා පරිබාහිරයි කියන කාරණාව මෙහෙම වෙන්න පුළුවන් කම නැහැ. රටක පාලකව පාලන බලය ගත්තේ ඉතිහාසයේ වැරදි කරපු සියලු දෙනාගේම වැරදි නිවැරදි කිරීම සඳහා. ජනතාව අති විශාල ජනවරමක් දුන්නේ ඒ සඳහා. මේ කාරණා ටික ඉෂ්ට නොකර රට නැවත ගොඩනගනවයි කියන කාරණේ හීනයක් කියලා මම හිතනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමා ජාතිය අමතලා කියයි කියලා එතුමගේ මේ රට ගොඩනගන ඇක්ෂන් ප්ලෑන් එක මොකද්ද කියලා. එහෙම වැඩපිළිවෙලක් ඇත්තෙත් නෑ. නිසා කියන්න දෙයක් ඇත්තෙත්. කලින් ජනාධිපතිවරයා කිව්වේ මම තමයි හොඳටම කරේ කියලා. දැන් ජනාධිපතිවරයා කියන්නේ මම මුකුත් කරේ නැහැ කියලා. තෙල් මිල වැඩි වෙලා තියෙද්දි පෙට්‍රල් ඩීසල් මෙච්චර වැඩි වෙලා තියෙද්දි කවුද ඒව නාස්ති කරලා තියෙන්නේ? කවුද එහෙම පාවිච්චි කරේ? මිනිස්සු අවම වශයෙන් තමයි ඒව පාවිච්චි කරේ. ඒකට මිනිස්සුන්ට මීටත් වඩා මේවා කපන්න කියලා කියද්දි පටිතද කරගන්න කියලා කියද්දි එහෙම එකක් කරන්න බෑ. නෑ ඉතින් ජනාධිපතිතුමාගේ අදහසක් ඉදිරිපත් කරා. මං හිතන්නේ මාසික සැරයක්වත් ජනතාවත් එක්ක අදහස් ඉදිරිපත් කරන එක සහ මම හිතන්නේ ඉදිරියේදී සම්මාදයක් ඇති කර ගන්නවා නම් වඩා හොඳයි කියලා. එතුමා මීට පෙර ගියානේ ගම්වලට ගිහිල්ලා ජනතා මුණ ගැහුණා. දැන් ඒක නතර වෙලා තියෙනවා. ඉතින් ආයේ වගේ වැඩසටහන් පටන් ගත්තම මේ තියෙන අඩුපාඩු හරි වැරදිච්ච තැන් ජනතාවගෙන්ම අදහස් අරගන්න එක තමයි හොඳයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීරණය කරා කියලා. ඒක හොඳ තීරණයක් පමා වෙලා හරි ගත්තා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මනින් කටයුතු කිරීම ගැන එක්සත් ජාතික පක්ෂය සතුටු වෙනවා. ජනාධිපතිතුමාගේ වගකීමක් තිබෙනවා රාජ්‍ය නායකයා හැටියට තමන්ගේ ආණ්ඩුව යටතේ මේ මුහුණ දෙන අර්බුදය විසඳා ගැනීම සඳහා තමන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සහ යෝජනා අදහස් රටේ ජනතාව දැනවත් කරන්න. ඒ වෙනුවට එතුමා කළේ නිදහසට කරුණු කියන එක. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය නම් මේ ආණ්ඩුව යටතේ ඉතාම සතුටින් ඉන්නවා. ඒත් මමයි මගේ නෝනයි ඉන්ධන පොලිමේ ඉන්නකොට ඒගොල්ලෝ ලංකාවෙම බස් 1000ක් කරන් ගියා ඉන්ධන ගහලා. ඒ කියන්නේ ඉන්ධන නැත්තේ අපිට. ඉන්ධන ඒගොල්ලන්ට තියෙනවා. ඒ ඉන්ධන සතුටෙන් ඉන්ධනත් ගහගෙන බස් 1000ක ගිහිල්ලා ඩාන්ස් කර නට වෙන එකක් තියා මේ පිරිමෑ විතර නෙවෙයි කාන්තාවත් නටුම් තෙල් ගහලා නට ගියේ. ඒ කියන්නේ මේ ආණ්ඩුවට සජිත් ප්‍රේමදාස මහත්තයා කට්ටිය සන්තෝෂයෙන් ඉන්නවනේ. ආයි දෙයනේ. පොට්ටුවේ කට්ටිය ගැන අහන්න දෙයක් නැහැනේ. ඇයි මිනිස්සු ගැනවල පෙළපාලියන්නේ? අකෝ පාර්ලිමේන්තුවක් තියෙනවා මාත් ඕකේ හිටියා. පාර්ලිමේන්තුවේ අරගල කරපල්ලා. පාර්ලිමේන්තුව තුළ තමන්ගේ බලය පෙන්නපල්ලා. පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගය ගෙනෙල්ලා. පාර්ලිමේන්තුව නැතුව අහිංසක අසරණ මිනිස්සු ගෙනල්ලා මහපාරේ අරගල නැත. ගෝඨාභය මහත්තයා ගමේ කමට මං කියනවා තමන් තීන්දුව ගන්න. කරුණාකරලා ඔබතුමාගේ මොලෙන් මේක ගෙනියන්න. ඔය කේවට්ටෝ ටික පැත්තකට දාලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කර ජාතික ආරක්ෂාව සම්බන්ධ අනපනත් යලි ගෙනා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය සමග මාතරදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මෙවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන 50 කෙටුම්පතට එරෙහිව ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති පෙත්සමට අත්සන් ලබා ගැනීම ඊයේ මාතරදී ආරම්භ වුණා. මේ වෙනුවෙන් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතරදී මෙලෙස සහාය පළ කළා. මේ අවස්ථාවට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ අදාළ පනත ප්‍රතිවිරුද්ධ මත පිළි නොගන්නා පනතක් වන අතර එයින් සිදුවන්නේ අවස්ථාවාදී රජවීම පමණක් නිසා එය වහා නවතා දැමිය යුතු බවයි. අපේ රට ලෝකයාගෙන් හුදකලා වෙලා ජාත්‍යන්තරයත් එක්ක සර්ව සාධාරණව මනුෂ්‍යත්වයේ නාමයෙන් ගනුදෙනු නොකරන නිසා තමයි අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විවිධාකාර වූ පෝලිං වල ගෑස් පෝලිම කියයි, තෙල් පෝලිම කියයි, පාම් පෝලිම කියයි, බොරු ජාතිවාදේ, බොරු ආගම්වාදයෙන් රැවටෙන්න එපා. මම ඒක බය නැතුව කියනවා මේ තපුණ ඉඳගෙන. අපිට තියෙන්නේ ජාතිකත්වය. අපේ රට දැන් ඩොලර් හිඟමනේ යනවා. ලෝකේ වටේ යනවා. අනේ දෙන්න කිය. ඒක දේශ ප්‍රේමිත්වය. රටේ ආත්ම ගරුත්වයේ තුට්ටු දෙකට විකුණලා. එදා ජාතිවාදය අද පින්සෙන්දු වී. ජාතික ආරක්ෂාවේ කියලා දේශපාලඥයන්ගෙන් පරිගන්න යනවනම් සිවිල් සමාජයෙන් පරිගන්න යනවනම් එතන තියෙන එක ත්‍රස්තවාදයක්. ඒකට මම කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය කියලා. රාජ්‍ය ත්‍රස්තවාදේ නීඩක් නැහැ. මට මගේ රටේ ජාතික ආරක්ෂාව උතුම්. හැබැයි ඒ වගේම මට මගේ රටේ ජනතාවගේ මානව අයිතිය උතුම්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි සහ මුලින්ම ඉවත් කරන්නට ඕන. හැබැයි ඒ වගේම ජාතික ආරක්ෂාවත් මානව අයිතියත් සුරකිත අනපනක් අපි නැවත ස්ථාපනය කරන්නට ඕන. එකතු වෙන්න අපිත් එක්ක මේ ව්‍යාපාරයේ මේ අතර ලබන 22 වෙනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනය පාර්ලිමේන්තුව හමුවේ විවාද කිරීමට නියමිතයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් 55 වන ජාතික අලුත් සහල් මංගල්‍ය අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මාස 3 වනදා ජයශ්‍රීම බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට නියමිත 55 වන ජාතික අලුත් සහල් මංගල්‍ය මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වර්ණ වාහිනී සහ ශ්‍රී FM එක්වයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් මාස 3 වෙනිදා සිදු කිරීමට නියමිත 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් එකතු කිරීම අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම කන්නේ තමන් නෙලාගත් වී අස්වනු සහල් කර එහි අග්‍රඵලය අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීම සඳහා දිවයින පුරා සිටින ගොවි මහතුන්ට අද සිට තම ප්‍රදේශයට ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බාර දීමට අවස්ථාව සලසා තිබෙනවා. අදින් ආරම්භ කෙරෙන සහල් එක් රැස් කිරීම ලබන 28 වෙනිදා දක්වා දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී සිදු කෙරෙනවා. අද මෙම කටයුත්ත නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙල්ගොඩ රණමුණේ වෙල්යායේදී මෙලෙස ආරම්භ කෙරුණා. කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 6ක ගොවි මහතුන් 55 වෙනි ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් ලබා දීමට එක් වුණේ මෙලෙසින්. මේ අතර පොළොන්නරුව වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයටද වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 33ක ගොවි ජනතාව තම නොඉඳුල් අස්වනුවල අග්‍රඵලය රැගෙන මෙලෙස පැමිණ සිටියා. කවදත් ශ්‍රී ලාංකේය සංස්කෘතියට මුල්තැන ලබා දෙන ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් 55 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ මාධ්‍ය දායකත්වය ලබා දෙමින් පෙරමුණ ගන්නේ සහෝදර ශ්‍රී FM නාලිකාවද සමගයි. මම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී ආයතනයට දෙවිනි වතාවටත් මේ වැදගත් වූ ජාතික උත්සවය අපිට සජීව විකාශනය කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව. මම මේ අවස්ථාවක් කරගන්නවා රටේ සියලුම ගොවි ජනතාවට සහ අනිකුත් සියලු දෙනාට මේ අවස්ථාව දැක බලා ගන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට අප්‍රේල් මාසයේ 3 වෙනිදා උදේ 8:00 වෙනකොට පැමිණෙන ලෙසට. This is Live at 12. ඔබ නවතත් Live at 12 සමගින්. වෙඩිවැදුණු වනාලියකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ගලින් බිඳුනුවැව ප්‍රදේශයේ යකල්ල ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වනවා. වනාලියාට ප්‍රතිකාර කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
අනුරාධපුර ගලෙන් බිඳුනුවව යකල්ල ප්‍රදේශයේ හුරුළුවැව ඉස්මත්තේ සැරිසරන වෙඩිවැදුණු වනාලියකු හේතුවෙන් ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයකට පත්ව තිබෙනවා. ඉදිරි වම්පාදයට වෙඩිවැදුණු වනාලියා කලහකාරීව හැසිරමින් සිටියා. මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග මොරගොඩ රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම මත පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් තුවාල වූ අරියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළා. අවුරුදු 45ක් පමණ වන අඩි 7ක් පමණ උස ඇති මෙම වනාලියා හුරුළුව වැස්මන්තේ රැඳී සිටියදී වනජීවි නිලධාරීන් විසින් මෙසේ ප්‍රතිකාර සිදු කළා. එහිදී නොසන්සුන් වූ වනාලියා වනජීවි නිලධාරීන්ට පහර දීම සඳහා පැමිණියේ මෙලෙසින්. ඒ සමග ප්‍රදේශවාසීන්ද නොසන්සුන් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් වනජීවි නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා හුරුළුවැව රක්ෂිතයට අලියා පලවා හැරීමට කටයුතු කළා. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.